සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වූ සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී නාගසේන මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මඟඵල ලබන මඟ ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ බිබිල මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ නොම්බර 72 කොටුව ගල්ලොඩේ පදියතලාව යන ලිපිනේ පදිංචි පින්වත් ඒ.එම්. පුෂ්පරාණී ගුණවර්ධන මහත්මිය විසින්. ඒ වගේම K.H.M. හීම්මැණිකා මහත්මිය, ඒ.එම්. කිරිබණ්ඩා මහතා ඇතුළු ඒ පින්වතුන්ගේ පවුල්වල ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා තමයි අද දවසේ විකාශන දායකත්වයේ දරන්නේ. පින්වත්නි, මගඵල ලබන මග ධර්ම දේශනා මාලාව තුලින් ඔබ මේ වනකටත් බොහෝ වටිනා දහම් කාරණා ඉගෙනගෙන තියෙනවා. විශේෂයෙන් නාගසේන මහරහතන් වහන්සේ විසින් මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයෙක් විසින් දියුණු කරගත යුතු ගුණධර්ම හරි ලස්සනට උපමානුසාරයෙන් දේශනා කරලා තියෙනවා. එතකොට මේ උපමානුසාරයෙන් නාගසේන මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණු කරුණු අපි තවදුරටත් බුද්ධ දේශනානුසාරයෙන් කතා බහ කරලා පසුගිය වැඩසටහන් වලදී මේ මාර්ගඵල අවබෝධයකට කැමැත්තෙන් ඉන්න ශ්‍රාවකයෙක් විසින් දියුණු කරගත යුතු බොහෝ ගුණධර්ම පිළිබඳව අපි කතා බහ කළා. පින්වත්නි, අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ තවදුරටත් එවැනි ගුණධර්ම පිළිබඳව කතා බහ කරන්න. අපි මේ දිනවල ගින්නෙන් ගත යුතු පස්සංගය ගැන තමයි කතා බහ කරමින් ඉන්නේ. මේ වෙනකොටත් අපි එහි අංග 3ක් කතා බහ කළා. අද අපි කතා බහ කරන්න යන්නේ 4 වෙනි අංගය. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, තවද මහරජාණෙනි, ගින්න ඇලීම් ගැටීම් වලින් නිදහස උණුසුමම උපදවයි. දැන් ගින්නේ ස්වභාවය තමයි රස්නේ. එතකොට ගින්න මේ මට මෙයා ප්‍රියයි, මෙයා අප්‍රියයි, මේක වටින දෙයක්, මේක වටින්නේ නැති දෙයක්, මේක දුර්ලභ දෙයක්, එහෙම කියලා ගිනි ඇවිලෙද්දි වෙනස්කමක් නැහැ. ඔක්කොම දවල අලු කරලා දානවා. ඒක තමයි ගින්නේ ස්වභාවය. එතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, එසේම මහරජාණෙනි, පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් ඇලීම් ගැටීම් වලින් නිදහස්ව ගින්න සමකොටගත් සිතින් වාසය කළ යුත්තේය. මහරජාණෙනි, ගින්නෙහි මේ සිව්වෙනි අංගය ගත යුත්තේය. අන්න බලන්න. එතකොට අපට පැහැදිලි, දැන් නාගසේන මහරහතන් වහන්සේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා ඇලීම් ගැටීම් වලින් තොරව වාසය කරන්න කියලා මේ වන විටත් අපට උපමා රාශියක මුණ ගැහුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් නොයෙක්, දැන් අපි ගත්තොත් සතර සතිපට්ඨාන ධර්මයන් පුරුදු කරද්දී විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඒතර අවිජ්ජා දෝමනස ආදී ධර්මයන් දුරු කරමින් තමයි සතර සතිපට්ඨාන ධර්මය පුරුදු කරන්න තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් මේ ඇලීම් ගැටීම් සහිතව ගත කරන ජීවිතයේ තියෙන අනතුරත්, එය නිවන් මඟ පුරුදු කරගන්න තියෙන බාධාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට අපට මේ ගැන මේ සසර පුරාවට මේ ඇලීමත් ගැටීමන් නිසා විඳපු දුක් කරදර අපි තේරුම් ගත්තොත් එහෙම අපිට යම් අදහසක් ගන්න පුළුවන්, ඇයි මේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම මේ රහතන් වහන්සේලා ඇලීම් ගැටීම් දුරු කරමින් මේ නිවන් මඟ පුරුදු කරන්න කියන්නේ ඇයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. බලන්න මේ දේශනාව අස්සු සූත්‍රයේ කඳුළු ගැන වදාළ දෙසුම.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිනවල සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය අවසන් නොවන ගමනක්. එතකොට මේ ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවයට කියන නම තමයි සංසාරේ. මේ සංසාරය කියන්නේ අවසන් නොවන ගමනක්. ආරම්භක කෙලවරක් දැක්ක නොහැකි දෙයක්. මේ සංසාරේ මේ මෙතනින් තමයි පටන් ගත්තේ. මේ සත්වයාගේ උපත මේ මෙතනින් තමයි ආරම්භ වුනේ කියලා පණවන්න බෑ. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගති වල සැරිසරමින් යන මේ ස්වභාවයේ ආරම්භක කෙලවරක් දැක්කගත නොහැකිය. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව අනවබෝධයත් මේ දුක කෙරෙහි තියෙන තණ්හාවත් දුක කෙරෙහි තියෙන ඇලීමත් නිසා දීර්ඝ කාලයක් තිස්සේ මේ සත්වයන් ඉපදෙමින් මැරෙමින් මේ සසරේ ගමන් කරනවා. බුදුරජාණන්සේ වදාරනවා මහණෙනි ඔබ විසින් ඊතා දීර්ඝ කාලයක් මුළුල්ලේ දුක් අනුභව කරලා තියෙනවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මනුස්ස ලෝකේ ඉපදිච්ච අපි මේ ජීවිතේ මේ කාලය තුලත අපි කොච්චර දුක් විඳලා තියෙනවද? එතකොට අපි තිරිසන් ලෝකෙදී කොච්චර දුක් විඳින්නේ නැද්දනි? දැන් පින්වත්නි අපේ මෙහි අසපුවේ මේ අපිට ඊයේ හම්බුණා විශාල කබර ගොයෙක් මැරිලා. තොර පැත්තම ගඳ ගන්නවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා තව ගිහියා එකතු වෙලා මේ කබරයාව අරගෙන වලලන්න බලනකොට අපි දැක්කා මේ කබරයා ලොකු ඉබ්බෙක් ගිලලා තියෙනවා. එතකොට ඒක තාම කටේ ඉන්නවා. මේකට ගිලා ගන්නත් බෑ, වමාර ගන්නත් බැරුව අන්තිමට මරණයටපත් වෙලා. බලන්න මේ සසරේ ස්වභාවය. එතකොට ඒ සත්‍යයන් ගොඩාක් බඩගින්න ඉන්න නිසා මොනවා හරි ගොදුරක් හම්බුනාන් පස්සේ කොහොම හරි ඒක ගිලින්න තමයි බලන්නේ. ඒ දවස් ගණන් බඩගින්න ඉන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ ලොකු සතෙකුට දවසකට කිලෝ 5ක් 6ක කෑම ඕන. දැන් අලියෙක් ගත්තොත් එහෙම දවසකට කිලෝ 400ක විතර හොඳට වැඩිච්ච කෙනෙකුට 600ක් විතර. සාමාන්‍යයෙන් කිලෝ 150ක්වත් කන්න ඕනලු. එතකොට එයාට කොච්චර වෙහෙසක් ගන්න ඕනද ඒ කෑම ටික හොයාගන්න. ඒ නිසා ගොඩාක් තිරිසන් සත්තු කුසගින්න ඉන්නේ. බඩගින්නේම තමයි ඉන්නේ. එතකොට බුදුරජාණන්සේ වදාරන දැන් තිරිසන් ලෝකේ කොහොමනම් പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ සමහර പ്രേතීන් කියනවා සමහරට යොදුන් ගණන් කෑම ටිකක් හොයාගෙන යනවා කියනවා. යොදුන් 3-4 ගිහලා ඒ කියන්නේ කිලෝමීටර් 30-40 ගිහිල්ලා හරියට බොල් වී ටිකක් උඩට දාපුවම බිමට වැටෙනවා වගේ මෙහිම මුණින් අත වැටෙනවා කියනවා. මේ හොයාගෙන යන්නේ කෙල ටිකක්, සෙම ටිකක්, සොටු ටිකක්, සැරව ටිකක් මොන හරි ඔය අසුචි ಜಾති තමයි හොයා යන්නේ. එහෙමවත් කැමට නැහැ. ඇඟේ නූල් පොටක් නැහැ. එතකොට කර්ම විපාක නිසා දුක් විඳිනවා, රාග දේශ මොහ නිසා දුක් විඳිනවා. බලන්න තියෙන අනතුර. නිරේ දුක ගැන කතා කරලා වැඩක් නැහැ. අතොරක් නැතිව නිරේ දුක් විඳින්න වෙනවා. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වදාන්නේ මහණෙනි ඔබ විසින් ඊතා දීර්ඝ කාලයක් මුළුල්ලේ දුක් අනුභව කරලා තියෙනවා. එතකොට මේ අපි සියලු දෙනාම දුප්පත් පෝසත් ભેදයන් නැතුව උගත් නුගත් ભેදයන් නැතුව ජාති කුල ආගම් ભેදයකින් තොරව සියලු දෙනාම මේ දුක් අනුභව කරලා තියෙනවා. මහණෙනි ඔබ මේ ගැන මොකද කියන්නේ? මේ දීර්ඝ කාලයේදී භවයෙන් භවයට සැරිසරා යද්දී ඉපිද යද්දී අමනාපදේ සමග එක්වන්නට සිදුවීමෙන් මනාපදයෙන් වෙන්වන්නට සිදුවීමෙන් හඬද්දී වැළපෙද්දී ඔබගේ netin වෑහුණ යම් කඳුලක් වේ නම් ඒ කඳුළු දිතා වැඩි සතර මහා සාගරයේ ජලයේද වැඩි කියලා අහනවා. අන්න බලන්න අමනාපදේ එක් වෙනවා. ඔන්න ගැටීම. මනාපදයෙන් වෙන් වෙනවා ඇලීම. ඇලීම නිසා හටගත් අර්බුදයක්, ගැටීම නිසා හටගත් අර්බුදයක් ගැන තමයි බුදුරජාණන් මෙතන මේ දේශනා කරන්නේ. මේ සසර පුරාවට අපි ඇලුනා. අපේ දෙමව්පියන්ට, අපේ බිරිඳට, ස්වාමියාට, දරුවන්ට, හිතමිතුරන්ට. ඊට පස්සේ මොකද කරේ? ඒ ඇලිච්ච අය අපිව දාලා ගියා. ඒ අයින් වෙන් වෙන්නුණා. ඒ අය සමහරලාට මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් දුර පළාතකට යනවා. වෙන අය සතු කරගන්නවා. ඔන්න එතකොට අපි අඬන්න පටන් ගන්නවා.
අඬලා ඒ කඳුළු එකතු කරොත් එහෙම මේ සතර මහා සාගරේ ජලය තරම් අපි අඬලා තියෙනවා. ඒ වගේම තමයි අපි අමනාපය අපි කැමති නැති අය ඉන්නවා අකමැති අය ඉන්නවා. සමහරලාට ස්වාමියා බිරිඳ වශයෙන් අපිට සම්බන්ධ වෙනවා. දරුවන් වශයෙන් අපි අකමැති අය එනවා. සහෝදරයන් වශයෙන් අකමැති අය එනවා. මිතුරන් වශයෙන් අකමැති අය එනවා. ආන් ඊට පස්සේ ඒ නිසාත් අපි දුක් දුම්නස් විඳිනවා. හඬා වැළපි ශෝක කර ඉඳලා සතර මහා සාගරේ ජලයේ තරම් අඬලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ විදිහට ප්‍රියමනාප දේ සමග වෙන්වන්නට සිදුවීමෙන් අප්‍රියමනාපය සමග එකතු වෙන්න සිදුවීමෙන් හඬද්දි වැළපෙද්දි වැහුණ වැගුරුණ යම් කඳුලක් වේනම් ඒ කඳුළුද වැඩි සතර මහා සාගරේ ජලයේද වැඩි කියලා ස්වාමීන් වහන්සේලාගෙන් අසා සිටියා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියා සිටියා ස්වාමීනි අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මයේ යම් පරිද්දකින් දන්නවනම් ස්වාමීනි මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී ඉපිද යද්දී අමනාප දේ සමග එක්වන්නට සිදුවීමෙනුත් මනාප දෙයින් වෙන්වන්නට සිදුවීමෙනුත් අපගේ නිතින් වැහුණ වැගුරුණ යම් කඳුලක් වේනම් ඒ කඳුළුමයි වැඩි සතර මහා සාගරයේ ජලය නෙවෙයි. එතකොට හිතන්න පින්වන්දි සාමාන්‍ය ජලාශයක කොච්චර වතුර තියෙනවද? එතකොට මේ පෘථුවියෙන් 4/3ක්ම තියෙන්නේ සාගර ජලය. එතකොට අපි දන්නවා සමහරවිට දැන් ওই ඇට්ලාන්ටික් සාගරයේ උඩින් යනකොට එහෙම නැත්නම් අපි හිතමු මෙහින් අපි ඕස්ට්‍රේලියාවට වගේ යනකොට දැන් සමහරවිට පැය 5 6 7 8 සම්පූර්ණ වේගින් යන පැයට කිලෝමීටර් 100 ගානක වේගින් 500 600 වේගින් යන ප්ලේන් එකක් පවා තමයි පැය 5ක් 6ක් සාගරේ උඩ සම්පූර්ණම තියෙනවා. එතකොට පුංචි අදහසක් ගන්න මේ සාගරය කියන්නේ කොච්චර විශාලද කියලා. එතකොට මේසා මහත් ජල කඳක් තියෙන මේ මහා සාගරේ. එතකොට මේකේ අඩි දහස් ගණන් ගැඹුරුයි මේ සාගරේ. එවරස්ට් කන්දටත් වඩා ගැඹුරුයි. එවරස්ට් කන්ද උනත් ගිල්ලන්න පුළුවන් ගැඹුරු ආගාධ මේ සාගරය තුල තියෙනවා. එතකොට හිතන්නේ ඒසා මහත් ජල කඳක් තියෙන සාගරයේ ඒ ජලයට වඩා අපි එක්කෙනෙක් කඩපු කඳුළු මේ සසරේ ඊට වඩා වැඩි කියනවා. එතකොට තේරුම් ගන්න අපි සසරේ කොච්චර දීර්ඝ කාලයක් ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමනේ ඇවිල්ලා තියෙනවද? ඒ විතරක් නෙවෙයි ඒ ගමනේදී ප්‍රියමනාප දේ සමග වෙන්වීම සිදු වීමෙන් අප්‍රිය අමනාප දේ සමග එක්වන්නට සිදු වීමෙන් එහෙම නැත්නම් ඇලීම නිසා ගැටීම නිසා විඳපු දුක් කරදර නිසා හඬපු කඳුළු එකතු කරොත් සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි කියනවා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරන සාදු මහණෙනි සාදු පින්වත් මහණෙනි මා විසින් දේශනා කරන ලද ධර්මයේ ඔය ආකාරයෙන් දැනගෙන සිටීම හොඳයි. මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී ඉපිද යද්දී අමනාප දේ සමග එක්වන්නට සිදුවීමිනුත් මනාප දෙයින් වෙන්වන්නට සිදුවීමිනුත් ඔබගේ නිතින් වැහුණ වැගුරුණ යම් කඳුලක් වේනම් ඒ කඳුළුමයි ඊටා වැඩි සතර මහා සාගරයේ ජලය නම් නෙවෙයි කියන. ඔන්න බලන්න. ඊට පස්සේ බුදුරජාණන්සේ තවදුරටත් මේක විග්‍රහ කරලා දේශනා කරනවා. මහණෙනි බොහෝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් මෞමියගේ දුක විඳලා තියෙනවා. මෞමියගේ දුක විඳින ඔබ විසින් අමනාප දේ සමග එක්වීමෙනුත් මනාප දෙයින් වෙන්වීමෙනුත් හඬද්දි වැළපෙද්දී ඔබගේ නිතින් වැහුණ වැගුරුණ යම් කඳුලක් වේනම් ඒ කඳුළුමයි ඊටා වැඩි සතර මහා සාගරයේ ජලය නම් නෙවෙයි. අන්න බලන්න අම්මා මැරිච්ච වෙලාවේ ඒ දැනිච්ච ශෝකය ඒ දුක ඒ කනගාටු නිසා අපි ඇඬුවා. සසර පුරාවටම ඇඬුවා. අඬලා සතර මහා සාගරයේ ජලය තරම්ම ඊටත් වැඩි අම්මා මැරිච්ච දුක නිසා අපි අඬලා තිනවා. මොකද්ද මේ? අපි ඇලීම නිසා විඳපු දුකක් මේක. ඊළඟට බුදුරජාණන් වදාරන මහණෙනි පියා මියගිය දුක විඳලා තිනවා. තාත්තා මැරිච්ච වෙලාවෙත් අපි හඬද්දි වැළපෙද්දි අපේ නෙතින් වැහුණ වැගුරුණ යම් කඳුලක් තියනවද?
ආන් ඒකත් මේ සතර මහා සාගරයේ ජලයේ පරදා අපි හඬලා තිනවා. ඊළඟට බුදුරජාණන් වදාන මහණෙනි සොහොයුරා මිය ගිය දුක විඳලා තිනවා. ඒ සොහොයුරා මිය ගිය වෙලාවේ අපි හඬද්දි වැළපෙද්දි වෑහුණ වැගුරණයන් කඳුලක් වේ නම් ඒ කඳුළු මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඊළඟට සොහොයුරිය මිය ගිය දුක විඳලා තිනවා. ඒ සොහොයුරිය මිය යද්දි හඬද්දි වැළපෙද්දි වෑහුණ වැගුරණයන් කඳුලක් වේ නම් සතර මහා සාගරයේ ජලය තරම් ඊටත් වැඩි අපි අඬලා තිනවා. අපි සියලු දෙනාම මේ සසරට වැටිච්ච අපි සියලු දෙනාම ඉච්චරකට අඬලා තිනවා. ඊළඟට බුදුරජාණන් වදාන්න මහණෙනි පුතා මිය ගිය දුක විඳලා තියෙන සසර පුරාවට පුතා මිය ගිය දුක විඳලා ඒ නිසා අඬලා එකතු කරපු කඳුළු එකතු කරනවා නම් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඊළඟට බුදුරජාණන් වදාන්න දුව මිය ගිය දුක විඳලා තියෙනවා. දුව මැරිච්ච වෙලාවේ ඒ ගැන කල්පනා කර හඬා හූල් ඉඳලා අපේ netin වෑහුණ වැගුරණයම් කඳුලක් වේ නම් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඒ වගේ මහණෙනි නෑදෑයන්ට වූ විපත් නිසා ඇති වූ දුක විඳලා තියෙනවා. අපි ආදරය කරන හිතවත් අපේ නෑදෑයන්ට දුක් කරදර ඇවිද්දි අපි ඒ නිසා ශෝක කරලා හඬලා වැළපෙලා වෑහුණ වැගුරණයම් කඳුලක් තියෙනවා නම් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඒ වගේම දීපල හානිය නිසා දුක විඳලා තියෙනවා. අපි හිතමු අපි තාම දුක් මහන්සිලා ගෙවල් දොරවල් හදනවා. ඒවා එක්ක ගින්නට අහු වෙනවා. නැත්නම් සුලිසුලන් වලින් විනාශ වෙනවා. හොරු කඩනවා. ජලයට අහු වෙනවා. නොයෙක් දේවල් නිසා ඒවා විනාශ වෙනවා. මිනිසුන්ට ඊට පස්සේ යන නැහැ. ඇත්තම මේ රටේ වාසනාවකට පින්වන්දි ස්වභාවික විපත් සාපේක්ෂව ගොඩාක් අඩුයි. දැන් සමහර රටවල් වලට ගොඩාක් ස්වභාවික විපත් තියෙනවා. එතකොට ඒ සමහර සිදුවීම් වලදී අපි දැකලා තියෙන මේ මිනිසුන්ට කිසිම දෙයක් නැහැ. ඇඳගෙන ඉන්න වස්ත්‍ර ටික විතරයි. එච්චරකට මිනිස්සු අසරණ වෙනවා. ඒ මිනිස්සු හඬලා මේ දැන් අපි මේ ජීවිතේට අපි මේ తాවකාලිකව නිදහස් වුණාට සසරේ කොච්චර මේ නිසා අපි අඬන්නේ නැද්ද? ඒ අඬපු වෙලාවේ හලපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඒ වගේම බුදුරජාණන් වදාන රෝග පීඩා නිසා දුක් විඳලා දැන් අපේ ජීවිතේනම රෝග පීඩා එනවා. දරුණු කායික කරකස කටුක දුක් වේදනා කයට දැනෙනවා. අපි අඬනවා. විලාප දිදී අඬනවා. අඬලා සසරේ මේ ඇසෙන් වෑහුණ වැගුරුණියම් කඳුලක් වේනම් ආන් ඒ කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. දැන් තේරුණාද පින්වත්නි මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකෙක් මේ ඇලීමත් ගැටීමත් බැහැර කරමින් මේ ධර්මයේ පුරුදු කරන්න කියන්නේ ඇයි කියලා. සසර පුරාවට මේ ඇලීමත් ගැටීමත් නිසා අනේක විද දුක් දුම්නස් විඳලා තියෙනවා. ශෝක කර වැළපි හඬා ඉඳලා තියෙනවා. අති දීර්ඝ කාලයක්. අවිද්‍යාව නිසා පින්වත්නි අපිට මේ කාරණේ නොතේරුණාට සසරේ විඳපු දුක් කරදරාව ප්‍රමාණ කරන්න බෑ. එච්චරකට දුක් විඳලා තියෙනවා. අපිට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ආවට ගියාට අපිව බය කරන්න කියන උපමා නෙවෙයි මේ. සසරේ ඇත්තටම සිද්ධ වෙච්ච දේ. ඇත්තටම සිද්ධ වෙච්ච දේ මහා සාගරයේ පරදා අපි අඬලා තියෙනවා. ඇත්තට මේ ජීවිතේ අපි පුංචි දෙයක් අපිට නැතිවීම නිසා හරි අප්‍රියමනාප දෙයක් නිසා හරි දුක් විඳිනකොට ඔබ සිහි කරන්න සසරේ මං කොච්චර මේ වගේ දුක් විඳලා ඇද්ද? එහෙම සාපේක්ෂව හිතනකොට සමහරලාට මේ ජීවිතේ විඳින දුක බොහොම පොඩි දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ විශේෂයෙන්ම පින්වත්නි මේ සංවේගය ඇති වෙන කාරණයක් තමයි අතීත ජීවිත සිහි කරන එක. අතීතයේ විඳපු දුක සිහි කරනකොට ඒක සංවේගවත්තුවක්. කෙනෙක්ගේ සිත සංවේගයටපත් වෙනවා. හොඳට කුසල් දහම් වඩන්නේ හිත නැමෙනවා මේ සසරේ විඳපු මහා දුක්ඛන්දරාව සිහි කරනකොට. එතකොට එහෙනම් මේ විදිහට අපි මේ සසරේ ඇලි ගිහිලා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලට ඊළඟට ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල් මේ පංචකාමයන්ට බැඳිලා ඒවා වෙන් වෙද්දි හඬපු කඳුළු තමයි මේ සතර මහා සාගරයේ ජලයේ පරඳා අපි අඬලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ දෙමව්පියන් වශයෙන්
එහෙම නැත්නම් ස්වාමියා බිරිඳ වශයෙන්, දරුවන් වශයෙන්, සහෝදරයන් වශයෙන්, බිරිඳ වශයෙන් අපි අප්‍රිය අමනාපය ඇවිල්ලා ඒ ඇත් එක්ක ගැටුණු සිතින් ඉඳලා ගැටි ගැටි ඉඳලා දුක් විඳලා තියෙන සසරේ කෙලවරක් නැතුව. ආන් ඒ නිසා එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඇලීම කියන්නේ එක අන්තයක තියෙනවා. ගැටීම කියන්නේ තවත් අන්තයක තියෙනවා. මේ දෙකම මේ පාරිශුද්ධ ජීවිතයක් පතන සසර දුකින් නිදහස් වීමට ආස කරන අමා මහ නිවන සාක්ෂාත් කරන්න කැමති ශ්‍රාවකයාට බාධාවක්. මේ අන්ත දෙකට නොගිහින් තමයි කෙනෙක් මධ්‍යස්තව උපේක්ෂාවෙන් යුතුව ධර්මයේ පුරුදු කරන්න ඕනේ. පින්වත්නි මේ ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙන්න තියෙන හොඳ භාවනාවක් තමයි උපේක්ෂා භාවනාව. උපේක්ෂාව තුළ පටිඝයක් දුර වෙනවා, රාගයක් දුර වෙනවා. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ත වෙනවා. අපි එක එක්කෙනා කර්මය තමාගේ දේ කරගෙන, දායාදේ කරගෙන, ඥාතියා කරගෙන, පිළිසරගෙන කරගෙන ඉන්නේ කියලා සිහි කරපු ගමන් එයා මධ්‍යස්ත වෙනවා. ඇලීම් ගැටීම් වලින් තොරව මධ්‍යස්ත ජීවිතයක් ඉන්න පුළුවන්. සාමාන්‍ය පෘථග්ජන සත්‍යය ওই දෙකට යනවම තමයි. එක්ක මේ අපේ අය, මේ මගේ අය කියලා එකට ඇලෙනවා. එහෙම නැත්නම් මේ අය මගේ නෙවෙයි, මේ මගේ හතුරෝ කියලා ගැටෙනවා. මේ දෙකම කෙලෙස් උපද්දවන උල්පත් වගේ. ඒ නිසා මේ ඇලීම් ගැටීම් දුරු කරමින් තමයි නිවන් මඟ පුරුදු කරන්න ඕන. තව හොඳ කුසලයක් තමයි ඇලීම් ගැටීම් දුරු කරන්න අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව හොඳට පුරුදු කරන් පස්සේ අපිට ඇලෙන්න ගැටෙන්න කියලා විශේෂ දෙයක් නැහැ. අපි දන්නවා මේ හේතුන් නිසා හටගත්ත හේතු නැතිවීමෙන් නැති වෙලා යන සංස්කාර ධර්මයන් මෙතන තියෙන්නේ. ඒ සංස්කාරයන්ගේ ස්වභාවය තමයි අනිත්‍යයි. ඒ සංස්කාර ස්වභාවය තමයි අස්තිරයි. ඒ සංස්කාරයන්ගේ ස්වභාවය තමයි අස්වැසිලි රහිතයි. එතකොට ඒ විදිහට ඒ සංස්කාරයන්ගේ යථා ස්වභාවය දැක්ක ගමන් ඒ සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා. ඒ සංස්කාරයන් කෙරෙහි නොඇලෙනවා. ඒ සංස්කාරයන්ගෙන් හිත නිදහස් කරගන්නවා. ආන් එතකොට එයාගේ සිත මධ්‍යස්ථයි. බලන ධර්මය පුරුදු නොකරපු කෙනෙකුගේ සිත හැම වෙලාවෙම මේ එක එක අන්තවලට දුවල්න වෙමින් තියෙන්නේ. හැම වෙලාවෙම විසම වෙච්ච ජීවිතයක් ගත කරන්නේ. හැම වෙලාවෙම කම්පා වෙච්ච ජීවිතයක් ගත කරන්නේ. හැම වෙලාවෙම සලිත වෙච්ච ජීවිතයක් ගත කරන්නේ. ඇයි එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. මේ දෙකම අරුබුදයක්. එතකොට බලන්න නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා ගින්න ඇලීම් ගැටීම් වලින් තොරව සිටිනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන අරහත්ත්වය සාක්ෂාත් කරන්න ආසාවෙන් සිටින මාර්ගඵල අවබෝධයකට සිහින දකින ශ්‍රාවකයා මොකද කරන්න ඕනේ? ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙලා ගින්න හා සමකොටගත් සිතින් වාසය කරන්න ඕනේ කියනවා. එතකොට පින්වත්නි ආන් මේ විදිහට වඩන ශ්‍රාවකයා තමයි මේ ජීවිතේ පිරිසුදු කරන්නේ. පින්වත්නි අපිට ජාතක පාළියේ හම්බ වෙන එක්තරා ලස්සන ජාතකයක් අපගේ මහබෝසතාණන් වහන්සේත් මේ හිමාල වනයේ බවුන් වඩමින් වාසය කරමින් මේ ඇලීම් ගැටීම් බැහැර කරලා ඊතා සූපත් ජීවිතයක් ගත කරපු හරි ලස්සන සිදුවීමක් අපිට මුණ ගැහෙනවා. මේ ජාතකයේ නම තමයි පින්වත්නි කන්න ජාතකය. ඒ දවස්වල අපගේ මහබෝසතාණන් වහන්සේ බොහොම අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන කල්ලි බරණැස් නුවර 80 කෝටියක් ධනෙ තියෙන පුතුන් නැති බ්‍රාහ්මණ පවුලක මේ බ්‍රාහ්මණයෙකු හිටිය දරුවෝ නැති 80 කෝටියක් ධනෙ තියෙන. එතකොට මේ බ්‍රාහ්මණියත් බැමිණියත් මොකද කරන්නේ? නොයේක් සිල් සමාදන් වෙලා ගුණවත්කම් පුරමින් ප්‍රාර්ථනා කළා යහපත් දරුවෙක් අපට ලැබේවා කියලා. ආන් එතකොට අප මහ බෝසතාණන් වහන්සේ ඒ බැමිණියගේ කුසේ පිළිසිඳ ගත්තා. එතකොට උපදිනකොට අපගේ මහ බෝසතාණන් වහන්සේ පැහැයෙන් කළු පාටයි. හැබැයි උන්වහන්සේ ඒ නිසා කළු පාට නිසා උන්වහන්සේට නම දැම්ම කන්න කියලා. උන්වහන්සේ අවුරුදු 16ක් වෙනකොට හැබැයි හරීම ලස්සනයි කියන මැණික් ප්‍රතිමාවක් මෙන් රූපශ්‍රීයෙන් අගතැන්පත් වෙනවා. පියා මොකද කරේ? අවුරුදු 16 දී ශිල්ප සතර හදාරන්න කියලා තක්ෂශිලාවට පිටත් කරලා යවුවා. හොඳට ඒ ශිල්ප සතර ඉගෙන ගත්තා. ඊට පස්සේ නැවත තමන්ගේ නිවසට පෙරලා ඇවිල්ලා
බොහොම පවුලේ අය සමග සතුටින් වාසය කළා. කාලයක් යනකොට තමන්ගේ දෙමව්පියෝ දෙන්න මරණයටපත් වුණා. ඊට පස්සේ භාණ්ඩාගාරික මොකද කළේ? මේ බෝසතාණන් වහන්සේ උස් පළඟක වාඩි වෙලා ඉන්නකොට රන් පත්තිරු වල ලියලා තියෙනවා බෝසතාණන් වහන්සේගේ පරම්පරාවෙන් ලැබිච්ච ධන දහන්නේ පිළිබඳ. මේ ටික භාණ්ඩාගාරික ඒ රන් පත්තිරු ටික ගෙනාවා. ගෙනලා කිව්වා මේ තමයි ඔබගේ මුත්තගේ පරම්පරාවෙන් හම්බෙච්චා. මේවා සීයාගේ පරම්පරාවෙන් හම්බෙච්චා. මේවා අම්මගේ පරම්පරාවෙන් හම්බෙච්චා. මේවා තාත්තගේ පරම්පරාවෙන් හම්බෙච්චා. මහ විශාල ධනයක්. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කියන මහා ප්‍රඥාවන්තයි කල්පනා කළා මේ එක්කෙනෙක්වත් මේ රැස් කරපු දෙයක් තියෙනවා රැස් කරපු කෙනෙක් නේ. ඒ රැස් කරපු අය මේ රැස් කරපු කිසි දෙයක් අරගෙන ගිහින්නේ නැහැ. හැමෝම මේවා දාලා ගිහින් තියෙනවා. ඒ නිසා මේ ධනයට නොයෙක් අනතුරු තියෙනවා. මේ ධනෙ ජලයට සාධාරණයි, ගින්නට සාධාරණයි, සොරුන්ට සාධාරණයි, රජුන්ට සාධාරණයි, අප්‍රිය අමනාපයට දායාද වෙනවා. ඒ වගේ නොයෙක් අනතුරු තියෙනවා මේ ධනයට. ඒ නිසා මේ අසාර වූ ධනෙ සාරය ගන්න පුළුවන් ධනය දන් දීමෙන් කියලා ඔන්න බෝසතාණන් වහන්සේ කල්පනා කළා. ඊළඟට කල්පනා කළා මේ ශරීරය බොහෝ රෝගයන්ට සාධාරණයි. බොහෝ රෝගයන්ට සාධාරණ වෙච්ච මේ ශරීරය සිල්වතුන් ගුණවතුන් උදෙසා පිදින් වශයෙන් යම් දෙයක් මේ කය වෙහෙසලා කරනවද ආන් ඒක තමයි අන්තිමට සාරේ විදිහට තියෙන්නේ කියලා කල්පනා කළා. එතකොට පින්වන්දි මේ කය වෙහෙසලා අපි රැකියාවන් කරනවා, කුඹුරු වැඩ කරනවා, දරුවන් හදනවා, ගෙවල් හදනවා. ඒ කිසි දෙයක් අන්තිමට සාරේ විදිහට තියෙන්නේ. බෝධියක් අතුගාලා සෑයක් හදන්න උදව් කරලා, බෝධි මණ්ඩපයක් හදන්න උදව් කරලා, කුටි සෙනසුන් හදන්න උදව් කරලා, සංඝයාට උපස්ථාන කරලා, දම්පැන් පූජා කරලා මේ විදිහට කය වෙහෙසලා ත්‍රිවිධ රත්නයට උපස්ථාන කරනවද අන්තිමට සාරේ විදිහට මේ ශරීරයෙන් ඉතුරු වෙච්චරයි. ඊළඟට බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ ජීවිතය අනිත්‍ය බවින් යුක්තයි. අනිත්‍ය බවින් යුක්ත ජීවිතයේ සාරය තමයි යම් අනිත්‍ය සිහි කරලා විදර්ශනා ප්‍රඥාවක් ඇති කරගන්නවද ඒ විදර්ශනා ප්‍රඥාව විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. අපි ජීවිතේ මොනවා කල්පනා කරත් මොනවා කළත් ඔක්කොම මහ පොළොවට පස්සෙලා යනවා. හැබැයි යම් විදියකින් අපි මේ ලෝකයේ යථා ස්වභාවය සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය හොඳට සිහි කරලා තිබ්බොත් ඒ ඇතිවෙන්නා වූ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව අන්තිමට අපට ඉතුරු වෙනවා. බෝසතාණන් වහන්සේ මේක කල්පනා කරන්නේ බලන්න. අන්තිමට කල්පනා කළා මේ අසාර වූ සම්පතින් මම සාරය ගන්න දන් දෙන්න ඕනේ කියලා කල්පනා කරලා රජතුමාට ගිහින් දැනුවත් කරනවා මම මේවා දන් දෙනවා කියලා නගරේ පුරාම අඩබෙරයක් යවලා තමන්ගේ ගබඩා ඔක්කොම දොරවල් ඇරලා දින 7ක් පුරාවට දුගී මගේ යාචකයන්ට රන් රිදී මුතු මැණික් ඔක්කොම දන් දුන්නා. එතකොට දින 7ක් ඉවර වෙනකොටත් මේ ධනෙ අවසන් වෙන්නේ. ඊට පස්සේ නෝටිස් එකක් ගැහුවා කැමති කෙනෙක් මේ ධනෙ අරන් යන්න කියලා කල්පනා කරා. තව දවසක් හරි මං හිටියොත් මම ජරා මරණ දුකටපත් වෙනවා. ඒ නිසා මම වහාම යන්න ඕන කියලා උන්වහන්සේ මොකද කරේ? සියලු දෙනා හඬා වැළපෙද්දී හුදකලාවෙම හිමාල වනයේට පිටත් වුණා. ඊටාම සුළු කාලයකින් පංච අභිඥාවන් අෂ්ට සමාපatti උපදවා ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ ඊතා සුවසේ ඉන්නකොට උන්වහන්සේ මොකද කළේ? හිමාල වනයේට ගිහිල්ලා තියඹරා ගහක් ගොදුරු ගම කරගෙන තියඹරා ගහක් යට තමයි උන්වහන්සේ වාසය කළේ. ඊළඟට ග්‍රාමාන්ත සෙනසුන අතහැරලා වනවාසයක් වුණා. ආයි ගමට නගරයට ආවේ නැහැ. මුළු ජීවිත කාලෙම කැලේට වෙලා වාසය කළා. ඊළඟට නොනිදා හිඳගැන්ම පමණක් කරන උන්වහන්සේ නොනිදා භාවනා කරනවා. නිදා ගන්න ඕන වුණොත් මේ මහ පොළේ නිදා ගන්නවා කියනවා. පුළුවන් තරම් උන්වහන්සේ නොනිදා භාවනා කරා කියනවා. ඊළඟට උන්වහන්සේ උයපු පිහපු දෙයක් ආහාරයට ගත්තේ නැහැ කියනවා. සම්පූර්ණ මේ ගස්වල පොතු කොළ මල් ගෙඩි තමයි ආහාරයට අරගෙන තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ දවසකට එක සැරයයි ආහාරය ගන්න. දෙපාරක් ආහාරය ගන්නෑ. ඊළඟට එක අසුනක විතරක් ඉඳගෙන තියෙනවා.
ඊළඟට ඉවසීමෙන් මහ පොළොව වගේ, ඉවසීමෙන් ගින්න වගේ, ඉවසීමේ සුළඟ හා සමවි දුතාංග සමාදන් වෙලා උන්වහන්සේ මේ ජීවිතේ වාසය කරලා තියෙනවා. අන්න බලන්න දැන් මේ නාගසේන මහරහතන් වහන්සේ අපිට ජලය වගේ ඉන්න කියනවා, ගින්න වගේ ඉන්න කියනවා. බෝසතාණන් වහන්සේ බෝසත් කාලේ මේ විදිහට ඉඳලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ හොඳට මේ විදිහට අභිඥාවන් අෂ්ට සමාපatti උපදවාගෙන බොහෝම සැපසේ වාසය කළා. උන්වහන්සේ මල් පිපෙනකොට මල් කොළ ආදී ආහාරයට ගන්නවා. ගෙඩි තියෙන කාලෙට ගෙඩි ආහාරයට ගන්නවා. උන්වහන්සේ හොඳට ලද දෙයින් සතුටු වෙමින් වාසය කරනවා. හැබැයි කවදාවත් උන්වහන්සේ මේ ඒවා කෙරෙහි ලොල් නොවි ප්‍රිය අප්‍රිය වශයෙන් බෙදන්නේ නැතිව අත දික් කරන ප්‍රමාණයට යම් පළතුරක් යම් කොලයක් වැටෙනවද ඒව ආහාරයට අරගෙන ඉඳලා තියෙනවා. අද මේවා ඇඹුල්, අද මේවා තිත්තයි, අද පැණි රසයි, මේ විදිහට ඇලීම් ගැටීම් වලින් තොරව උන්වහන්සේ මධ්‍යස්ථව වාසය කරලා තියෙනවා. බලන්න පින්වන්දි සම්මා සම්බුද්ධත්වයට පෙරම අපමහා බෝසතාණන් වහන්සේ මේ ගුණ පුරුදු කරපු විදිහ. මේවා ලෝකයට පෙන්වන්නේ නෙවෙයි, කාත් කවුරුත් දන්නේ. හිමාල මහ වනේ මහා මේ කාත් කවුරුත් නැතුව වග වලසුන් නොයෙක් දරුණු සතුන් ඉන්න වනේ තනියම මේ ගුණ පුරනවා. බලන්න සම්මා සම්බුද්ධත්වයේ ලබා ගැනීම කියන්නේ කොච්චර දුෂ්කර දෙයක්ද කියලා අපිට පැහැදිලි වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ මේ විදිහට හොඳට සීලාදී ගුණධර්ම ආරක්ෂා කරමින් සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කරනකොට උන්වහන්සේගේ සීල තේජසින් සක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසිනී උණු වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා බැලුවා මනුස්ස ලෝකේ කවුරු හරි මහා සීලවන්තයෙක් ඉන්නවා. බලනකොට දැක්කා මේ කන්න කියන තාපසින් වහන්සේ තමයි මේ විදිහට මහා සීල තේජසින් යුතුව ඉන්නේ කියලා. ඊට පස්සේ කල්පනා කරා සක්‍රයා මේ මාව මේ තනතුරෙන් පහ කරන්නවත්ද දන්නේ. මේ තාපසින් වහන්සේගේ අරමුණ මොකක්ද දන්නේ. මේ සිල් ගුණ ධම් ආරක්ෂා කරන්නේ මොකටද දන්නේ කියලා හොයන්න ඕන කියලා හිතලා එනවා. මේ තාපසින් වහන්සේ ළඟට ඇවිල්ලා කල්පනා කළා ඉස්සලාමි මේ තාපසින් වහන්සේට තරහ යනවද කියලා බලන්න ඕන කියලා කියා සිටියා. ඔබ ඇත්තටම කළු පාටයි. ඔබ බුදින්නෙත් කළු බොදුනේ. කියන්නේ හරි නීරස ආහාර ඔබ ගන්නි. ඊළඟට මේ ඉන්න ප්‍රදේශයත් හරි කැතයි. මගේ හිතට නම් ඔබ ඔය කිසිම දෙයක් ප්‍රිය නෑ කිව්වා. මොකද්ද මේ කරේ? තරහ ගසන්න කිව්වා. ඊට පස්සේ මේ තාපසින් වහන්සේ කියා හිටියා සක්‍ර දේවේන්ද්‍රේ සමින් කලුණා කියලා ඇතුළත සීලාදී ගුණයන්ගෙන් යුක්ත නම් ආන් ඒ කෙනා තමයි නියම බ්‍රාහ්මණයා කියන්නේ. යමෙකු පවිතු ක්‍රියා කරනවා නම් එයා බාහිර සුදු වුණත් ඒකාන්තයෙන් එයා තමයි එයාගේ ජීවිතේ තමයි කළු කියන්නේ කියලා මේ විදිහට ධර්මයේ කිව්වා. ඊට පස්සේ ධර්ම කතාව අහලා හරියට සතුටු වුණා සක්‍ර දේවේන්ද්‍ර මේ තාපසින්නාංශය ගැන. ඊට පස්සේ මේ සක්‍ර දේවේන්ද්‍ර කියා සිටියා ඔබ කියපදී හරියටම හරි. මං කැමති ඔබට වරයක් දෙන්න කියලා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ සක්‍ර දේවේන්ද්‍රයා මට නුගුණ කියලා මේ බැලුවේ මට තරහ යනවාද කියලා. ඒ වගේ මෙයා කල්පනා කරනවා මම මේ උතුම් ගුණ පුරන්නේ මේ සක්‍ර දේවේන්ද්‍ර පදවිය පතලක් දන්නේ නැහැ කියලා මෙයාට සැකේකුත් තියෙනවා. ඒ නිසා මම මෙන්න මේ වගේ වර 4ක් ඉල්ලන්න ඕන කියලා මහබෝසතාණන් වහන්සේ ඉල්ලා සිටිනවා. මට අන්‍යයන් කෙරෙහි ක්‍රෝධයක් ඉපදෙන්න එපා කියලා වරයක් දෙන්න කියනවා. අන්න බලන්න මට කාගේවත් එක්ක ගැටීමක් ඇති වෙන්න එපා කියලා වරයක් දෙන්න කියනවා. ඊළඟට කියනවා මට අන්‍යයන් කෙරෙහි අන්‍යයන්ගේ සැපත කෙරෙහි හෝ අන්‍යයන් කෙරෙහි හෝ ලෝභයක් හටගන්න එපා කියලා වරයක් දෙන්න කියනවා. ඔන්න ඇලීම. ඊළඟට කියනවා මට කා කෙරෙහිවත් සෙනෙහසක් උපදින්න එපා කියලා වරයක් දෙන්න කියනවා. එතනත් ඇලීම තියෙනවා. ඊළඟට මට සියලු දෙනා කෙරෙහි මධ්‍යස්ථ බව උපේක්ෂාව පිහිටාවා කියලා වරයක් දෙන්න කියනවා. ඇලීමත් ගැටීමත් තොරව තියෙන එක. අන්න බලන්න මේ නාගසේන මහරහතන් වහන්සේ මේ දේශනා කරන ලද මේ උතුම් ගුණය එදා මහබෝසතාණන් වහන්සේ දෙවියන්ගෙන් ඉල්ලලා තියෙනවා. දැක්කද නිවන් මඟ තාම හොයාගෙන නැති වුණත් මහබෝසතාණන් වහන්සේ දැනගත්තා මේ ඇලීමෙන් ගැටීමෙන් තමයි මේ සියලු අරුබුද හටගන්නේ කියලා. මහබෝසතාණන් වහන්සේ වරයක් විදියට මේ කාරණා 4 ඉල්ලා සිටියා.
ඊට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයා අසා සිටිනවා ඔබ මේ වගේ වර ඉල්ලනවා ඔබ මේ ගැටීමේ මේ තරහේ ක්‍රෝධේ කුමන ආදීනවද දකින්නේ ඊළඟට ද්වේෂයේ කුමන ආදීනවද දකින්නේ ඊළඟට ලෝභයේ කුමන ආදීනවද දකින්නේ සෙනෙහසේ කොයි වගේ ආදීනව දැකලාද ඔබ මේවට කැමති නැති කියලා ඇහුවා ඊට පස්සේ මහබෝසතාණන් වහන්සේ කියා සිටිනවා පින්නත් බ්‍රාහ්මණිය තොප ක්‍රෝධයේ හෝ ද්වේෂයේ හෝ ලෝභයේ සෙනෙහසේ කවර ආදී එතකොට මේ මහබෝසතාණන් වහන්සේ වදාරනවා ඉවසීම නැතිෙහින් උපදින්නා වූ ඒ ක්‍රෝධය ස්වල්ප වශයෙන් ඇති වී බොහෝ වෙනවා වැඩෙනවා ආක්‍රෝෂ කරනවා එහිම හිත අලවනවා බොහෝ සිත් ඇවුල් ඇති කරනවා ඒ නිසා මම ක්‍රෝධයට කැමති නෑ කියන. මොන බලන්න ක්‍රෝධේ තරහ සිට ඉස්සලාම් පොඩියට තමයි හටගන්නේ. අයෝනිසෝ මනසිකාරයේ යෙදුනට පස්සේ ඒ පාටික නිමිත්ත නැවත නැවත සිහි කරද්දී මේක ගින්න වගේ පැතිරෙනවා. තමන්ගේ ඥාතීන්ට කියනවා මිතුරන්ට කියනවා අවසානයේ මහා කලකෝලහලකින් තමයි නතර වෙන්නේ. මේ වගේ ද්වේෂී මේ ගැටීමේ බොහෝ ආදීනව දකින්න කියනවා. ඒ නිසා මම මේ ගැටීමට කැමති නෑ කියනවා. ඊළඟට කියනවා මේ ද්වේෂ සහිත උන කෙනාගේ වචනය පරුසයි කියනවා. ඊළඟට අල්ලා ගන්නවා කියනවා අතින් පහර දෙනවා, දණ්ඩෙන් පහර දෙනවා, ආයුධයෙන් පහර දෙනවා. ද්වේෂය, ක්‍රෝධය උප්පත්තිය කරගෙන තියෙනවා. ඒ නිසා මම ද්වේෂයට රුචි කරන්නේ නෑ කියනවා. අන්න බලන්න මහබෝසතාණන් වහන්සේම මේ ගැටීමේ ආදීනව සිහි කරලා තියෙනවා. ඊළඟට කියනවා ලෝභකම හටගත්තාන් පස්සේ ගම් පැහැරීම් බලහත්කාරකම් කපටිකම් වංචා මේ ආදී නොයික් අකුසල් අරුබුද හට ගන්නවා කියනවා. ඒ නිසා මං ද්වේෂයට කැමති නැහැ කියනවා. ඊළඟට කියනවා බැඳීම හටගත්තට පස්සේ සෙනෙහස හටගත්තාන් පස්සේ එකට ගැට ගහනවා කියනවා. බොහෝ සිතුවිලි ඊට පස්සේ හට ගන්නවා කියනවා. සිත් ඇවුල් ඇති කරනවා කියනවා. ඒ නිසා මං සෙනෙහසට කැමති නෑ කියනවා. පින්වත්නි මේ විදිහට අපමහ බෝසතාණන් වහන්සේ මේ ප්‍රශ්න විසඳනකොට මේ කාරණා පැහැදිලි කරනකොට මේ දහම් කතාවෙන් ශක්‍ර දේවේන්ද්‍රය හරි සතුටු වුණා. ඊට පස්සේ කිව්වා පඬිතේ ඔබ හරියට මේ බුදුරජාණන් වහන්සේ නමක් වගේ කියන මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ. ඒ නිසා මං හරි සතුටුයි. ඔබ කැමති නම් තවත් වරයක් ඉල්ලන්න කිව්වා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කියා සිටියා ඔබ මට තව වරයක් දෙනවනම් මම මේ වනේ හුදකලාවේ තනියම ඉන්නේ. ඒ නිසා මට අන්තරාය කර ධර්ම බොහෝ තියෙනවා. කැලේ ඉන්නකොට පින්වන්දි සතා සීපා වගේ නොයේ කනතුරු තියෙනවා. ඒ නිසා එවැනි ආබාධයක් හටගන්න නැති වෙන්න මට සුවසේ වාසය කරන්න පුළුවන් ඉදී වරයක් දෙන්න කිව්වා. ඊට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයා බොහෝ පැහැදිලා ඒ වරයත් ලබා දෙනවා. ඊට පස්සේ මේ ශක්‍ර දේවේන්ද්‍රයා ඒ වරයක් දීලා සතුටු වෙලා ගියා මම කැමති ඔබට තවත් වරයක් දෙන්න කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ කියා සිටිනවා සියලු සත්‍යයන්ට ප්‍රධාන වූ ශක්‍රය ඉදින් මට වරයක් දෙනවා නම් මා නිසා කිසියෙකුගේ සිත හෝ කය කිසි දිනක නොවේහෙසේද ආන් ඒ විදිහේ වරයක් දෙන්න කියනවා. අන්න බලන්න අපි නිසා කාටවත් වෙහෙසක් දුකක් පීඩාවක් නොවේවා කියලා වරයක් දෙන්න කියනවා. කොච්චර සත්පුරුෂ සිතුවිලිද පින්වත්නි අපගේ බෝසතාණන් වහන්සේට බෝසත් අවදීම තිබිලා තියෙනවා. වර්තමානයේ ලෝකේ ගත්තොත් කීයෙන් කී දෙනෙකුට දැන් දෙවි කෙනෙක් ඇවිල්ලා වරයක් දෙන්නම් කිව්වොත් එහෙම කාටවත් මා නිසා වෙහෙසක් නොවේවා කියන එවැනි සත්පුරුෂ වරයක් ඉල්ලයිද කියලා හිතලා බලන්න. ඊට පස්සේ මේ විදිහට වර 6ක් ශක්‍ර දේවේන්ද්‍රයා අප මහ බෝසතාණන් වහන්සේට ලබා දෙනවා. ඒ වර 6ම පින්වත්නි නෛෂ්ක්‍රම්‍යම ඇසුරු කරපුවා. කාමයන් ඇසුරු කරපුවා නෙවෙයි. ඒ විදිහට බෝසතාණන් මේ ශක්‍ර දේවේන්ද්‍රයා බෝසතාණන් වහන්සේගේ පහසුවෙන් වාසය කිරීමට ඇති වෙන විදිහට මොකද කරන්නේ? ඒ තියඹරා ගහේ හැමදාම ගෙඩි තීබීමේ විදිහට අදිෂ්ඨානයක් කරලා නිරෝගී වසන්ට අවස්ථාව හදලා දීලා නැවත ශක්‍ර දේවේන්ද්‍රයා දෙවියන් අතරටම ගියා. බෝධිසත්වයන් වහන්සේ ඒ ධ්‍යානයෙන් නොපිරිහි අවසානයේ ජීවිතය අවසන් වුණාට පස්සේ බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එතකොට බලන්න පින්වත්නි නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා ගින්න ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙලා උණුසුමම උපද්දවනවා වගේ මේ පිළිවෙතේ දෙන භික්ෂුව නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා විසින්
ඇලීම් ගැටීම් වලින් හිත නිදහස් කරගෙන ගින්න හා සමකොට වාසය කරන්න ඕන කියනවා. එතකොට අප මහ බෝසතාණන් වහන්සේ බෝසත් අවදීම මේ කාමයන් අතහැරලා හුදකලාවේ හිමාල වනයේ වාසය කරද්දී තමන්ගේ හිතේ යම් මේ වගේ ඇලීම් ගැටීම් ඇති වෙයි කියන බයට දෙවියන් වරයක් විදිහට ඉල්ලනකොට වරයක් දෙනකොට වරයක් විදිහට ඉල්ලුවේ ඒක. දැක්ක දෙහිනම් අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ පින්වදී දුක් දුන්නත් සියල්ලම හටගන්නේ මේ ඇලීමත් ගැටීමත් නිසා. අපේ හිත අපිට යම් මොහොතක පුළුවන් වුණොත් මධ්‍යස්ත කරගන්න ගොඩාක් දුක්ඛං කටළු බැහැර කරලා ඉන්න පුළුවන්. ඒකයි බෝසතාණන් වහන්සේ හතරවෙනි වරේට විදිහට ඉල්ලන්නේ මගේ සියලු සත්‍යයන් කෙරෙහි මධ්‍යස්ත බව උපේක්ෂාව පිහිටාවා කියලා. එතකොට මේ ධර්මයේ පුරුදු කරන්න පින්වන්නේ හිත මධ්‍යස්ත වෙනවා. උපේක්ෂාවටපත් වෙනවා. සියලුම ලෝසතුන් කෙරෙහි මධ්‍යස්ත සමසිතින් බලන්න පුරුදු වෙනවා. ආන් ඒක මේ ධර්මයේ වැඩිීමේ ප්‍රතිඵලයක්. එතකොට පින්වත්නි අපි මේ කතා කළේ ගින්නෙන් ගත යුතු හතරවන අංගය. ඊළඟ නාගසේන මහරහතන් වහන්සේ ගින්නෙන් ගත යුතු පස්වෙනි අංගයත් පැහැදිලි කරනවා. තවද මහරජාණෙනි ගින්න අන්ධකාරයේ වනසා ආලෝකයේ දක්වයි. එසේම මහරජාණෙනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් අවිද්‍යා අන්ධකාරයේ වනසා ආලෝකයේ ඇති කරගත යුත්තේය. මහරජාණෙනි ගින්නෙහි මේ පස්වෙනි අංගය ගත යුත්තේය. මහරජාණෙනි දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් ගිහි කල ස්වකීය පුත්‍ර වූ රාහුල භද්‍රයන්හට අවවාද කරමින් මේ වදාරන ලද්දේය. රාහුලේනි ගින්න හා සමකොට භාවනාව දියුණු කරව. රාහුලේනි ගින්න හා සමකොට භාවනාව දියුණු කරන විට උපන්නා වූ මනාප අමනාප ස්පර්ශයෝ ඔබගේ සිත නොමැඩගෙන සිටින්නාහුය කියලා වදාරනවා. එතකොට එහෙනම් ගින්න මේ අන්ධකාරයේ වනසල දැන් අපි තුමු රාත්‍රියේ වුණත් ගිනි ගොඩක් ගැහුවොත් එහෙම ඒ පලාතම ආලෝක වෙනවා. ආන් ඒ වගේ කියනවා මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා අපේ අභ්‍යන්තරයේ තියෙන ඝනාන්ධකාරය වෙන අවිද්‍යා අන්ධකාරය දුරු කරලා ජීවිතයේ ආලෝකයට ඇති කරගන්න කියන ජීවිතයට. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව කියන කාරණේ වදාලේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අනුබෝධය නොඇතීම. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු සත්‍යයේ සිතේ තියෙනවා අවිද්‍යාව නැමැති අන්ධකාරය. දීර්ඝ සංසාරේ පුරාවට මේ සත්‍යය නොයි දුක් දුම්නස් විඳින්මින් ඉන්නේ මේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව මුල් කරගෙන. බලන්න මේ දේශනාව මල සූත්‍රයේ බුදුරජාණන් වදාරන මහණෙනි මේ මලකඩ 8ක් තියෙනවා. කවර 8ක් දෙයක්? මහණෙනි නිතර සජ්ජායනා නොකිරීම මන්ත්‍රයන්ට මලකඩකි. මහණෙනි ගිහි ගෙදරට නැගී සිටි වීරිය නැතිකම මලකඩකි. ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට නැගී සිටීමේ වීරියක් නැත්නම් ඒක මලකඩක් කියනවා. මහණෙනි සිරුරේ පැහැයට කුසීතකම මලකඩකි. අන්න බලන්න පටන් ගත්ත වීරිය තියෙන කෙනාගේ පැහැය හරි ලස්සනට තියෙනවා. කුසීත කෙනාගේ මූණ ඇකිලිලා ප්‍රසන්න නැහැ. ඊළඟට යම් දෙයක් රකින්න කෙනාට ප්‍රමාද වීම මලකඩකි. යමක ආරක්ෂා කරන කෙනෙක් ප්‍රමාද වෙනවනම් ඒක අනාරක්ෂිත වෙනවා. මහණෙනි ස්ත්‍රියට දුස්චරිතයේ මලකඩකි. ස්ත්‍රියගේ ජීවිතේට මලකඩක් කියන දුස්චරිතය. මහණෙනි දන් දෙන්නාට මසුරුකම මලකඩකි. දන් දෙන කෙනෙකුට හිතට මසුරුකම આવොත් ඒක යාට බාධාවක් වෙනවා. මහණෙනි පාපී අකුසල් දහම් මෙලවටත් පරලොවටත් මලකඩකි. පාපී අකුසල දහම් හට ගන්නවා නම් ඒක මෙලවටත් හානි කරනවා පරලොවටත් හානි කරනවා. මහණෙනි ඒ මලකඩටත් වඩා අධිකතර වූ දරුණුම මලකඩ නම් අවිද්‍යාවයි. දැන් මේ අවිද්‍යාවන් ගොඩාක් මේ මලකඩ ගොඩාක් බුදුරජාණන්සේ වදාරන්නේ ඒ සෑම මලකඩටම වඩා අතිශයින්ම දරුණුම මලකඩ අවිද්‍යාවයි කියනවා. මොකද මේ සෑම මලකඩක්ම හටගන්නේ අවිද්‍යාව නම් වූ මලකඩ නිසා. බුදුරජාණන්සේ ගාථාවන්ගෙන් වදාරනවා නිතර සජ්ජායනා කිරීම මන්ත්‍රයන්ට මලකඩකි. නැගී සිටි වීරිය නැතිකම ගෘහයට මලකඩකි. ශරීර පැහැයට කුසීත බව මලකඩකි. යමක් රකින්නහුට ප්‍රමාදයේ මලකඩකි. ස්ත්‍රියට දුසිරිත මලකඩකි. දන් දෙන්නාට මසුරු බව මලකඩකි. මෙලොවටත් පරලොවටත් ඒකාන්තයෙන්ම
පාපී අකුසල ධර්මයන් මලකඩකි. ඒටත් වඩා අධිකතර දරුණුම මලකඩ යනු අවිද්‍යාවයි කියලා වදාරනවා. එතකොට බලන්න මේ අවිද්‍යාව නිසා තමයි මේ සසර දුක මේ විදිහට සකස් වෙන්නේ. බලන්න බුදුරජාණන්සේ මේ දේශනාවේදී වදාරන මේ දේශනාවේ නම අවිජ්ජා නීවරණ සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි යම් නීවරණයකින් වැසී ගිය මේ සත්ත්ව ප්‍රජාව අති දීර්ඝ කාලයක් මුළුල්ලේ සංසාරේ සැරිසරමින් යනවනම් මහණෙනි මේ අවිද්‍යා නීවරණයේ බඳු වෙන එකම නීවරණයක්වත් මම දකින්නේ නැහැ කියලා. එහෙනම් මේ දීර්ඝ සංසාරේ මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් නොයේ දුක් දුම්නස් විඳිමින් යන්නේ මේ අවිද්‍යා නීවරණය නිසා. මහණෙනි අවිද්‍යාව එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ ඥානයක් නැතිකම නැමැති නීවරණයෙන් වැසී ගිය සත්ත්ව ප්‍රජාව අති දීර්ඝ කාලයක් මුළුල්ලේ සංසාරේ දුව දුවා සැරිසරා යනවා. බුදුරජාණන් ඊට පස්සේ ගාථාවකින් වදාරනවා යම් බදු මෝහයකින් වැහිලා ගිය සත්ත්ව ප්‍රජාව ඒ නීවරණයෙන් වැසුණු නිසාමයි නිරතුරුවම සසර දුකට වැටිලා සැරිසරා යන්නේ. එයට මුල් වූ මේ අවිද්‍යා නීවරණය වැනි අන් කිසිදු දෙයක් ඇත්තේ නැහැ. යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් මේ අවිද්‍යාව නම් වූ මෝහය නැති කරලා දැමූ විට අවිද්‍යා අන්ධකාරය විදර්ශනා ප්‍රඥාවෙන් සිඳ බිඳ දැමූ විට ඒ ආර්ය ශ්‍රාවකයන් ආයෙමත් සසර සැරිසරා යන්නේ නැහැ. ඔවුන් තුල සසර සැරිසරා යන්න හේතු වෙන කරුණු දැකගන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ වදාරනවා. ඉතින් එහෙනම් මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයට අවිද්‍යා අන්ධකාරයේ වනසලා ආලෝකය ඇති කරගන්න ඕනේ. ඒ ආලෝකය ඇති වෙන්නේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන්මයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධම්මානුධම්මන පටිපදාවාදී නොයේ ගුණධර්ම දියුණු කිරීමෙන්මයි. එතකොට මේ මගඵල ලබන මග කියන මේ දේශනා මාලාව තුල පින්වත්නි ඒ විදිහට අවිද්‍යා අන්ධකාරය දුරු කරලා විද්‍යාව නැමැති ආලෝකයේ ජීවිතය තුල ඇති කරගන්නට අවශ්‍ය බොහෝ කරුණු කාරණා කතා බහ කරනවා. ඉතින් අද දවසේත් පින්වත්නි අපට නියමිත කාල වේලාව අවසන් වෙද්දී ඉදිරි වැඩසටහන් වලදී තවදුරටත් මේ පිළිබඳව කරුණු කතා බහ කරන අදහසින් අද දවසේ වැඩසටහන නිමාවටපත් කරනවා. අද දවසේත් පින්වත්නි අපි රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමු කොට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට පින් කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මي අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝාය සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මي අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය පරලෝක ගොස් සිටින මීට වසර 3කට ඉහතදී මිය පරලෝකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරමින් සිටියේදී හදිසි රෝගාබාධයකින් මිය පරලෝකීය MW හීම්බණ්ඩා රණවිරුවාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මීට වසර 2කට පෙර මියගිය AM සුදුමෙනිකා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ අද දවසේ විකාශන දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන බිබිල මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ 72 කොටුව ගල්ලොඩේ පදීතලාව යන ලිපිනේ පදිංචි පින්වත් AM පුෂ්පරාණී ගුණවර්ධන මැහැණියන්ට, ඒ වගේම KHM හීමෙනිකා මහත්මියට, AM කිරිබණ්ඩා මහතා ඇතුළු ඒ පින්වතුන්ගේ පවුලේ සියලු දෙනාටත්, සුජීවත්ව සිටින AM ගුණවර්ධන පියාණන්ට, KHM හීමෙනිකා මෑණියන්ට, KHM ගුණබණ්ඩා පියාණන්ට, BM සුදුමෙනිකා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා.
දායකත්වයේ දරූ සියලු දෙනාගේ පවුල්වල සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. සියලු දෙනාටම ගෞතම බුදුසසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.